නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ මනුලොව ශ්‍රාවක දරුවෝ මිතුරු සමූහයේ ඒ සදහෙවත් පින්වතුල්ලා සෑම සියලු දෙනා ඒක රාශි වෙලා තමන්ගේ ජීවිතයට ධර්ම දානමය පින සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් පරදවා ධර්ම දානයම ජයගන්නේය. ඒ අග්‍රදානය ධර්ම දානය සිද්ධ කරගන්න අදහසිනුයි අද මේ දේශනාවට දායකත්වයන් දරන්නේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු අය විදිහට අපි හැමෝම ඉගෙන ගත්ත දේ අපේ ජීවිත සංවර කරගන්න ඕන කියන කාරණාව. අපි හැමෝම කැමති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට මේ ජීවිතේ සංවර කරගන්න. ඒ ජීවිතේ සංවර කරගන්නේ කොහොමද කියන කාරණය ගැන අද මේ බණපද වලින් ඔබට ඉගෙන ගන්න ලැබෙයි. මේ ධර්මයේ වදාළේ උතුම් මහරහතන් වහන්සේ නමක්, අපගේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ. ඒ සිදුවීම වුණේ මෙහෙම. මාළුන්ගේ පුත්තය තෙරුන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මාහට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මයේ වදාරණ සේක් නම් මැනවි. සංක්ෂේපයෙන් කියලා කිව්වේ කෙටියෙන්. අනේ ස්වාමීනි මට කෙටියෙන් බණ පදයක් කියන්ට. එතකොට මම භාග්‍යතුන් වහන්සේගෙන් ඒ ධර්මය අහලා හුදෙකලාව පිරිසින් වෙන් වෙලා අප්‍රමාදීව භාවනා කරලා ඒ ධර්මයට අනුවම ජීවත් වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා, ඈ මාළුක්‍ය පුත්ත, දැන් මෙහි මේ තරුණ භික්ෂූන්ට මං මොකද්ද කියන්නේ? ඔබ වගේ වයසට ගියපු වයෝවෘද්ධ වෙච්චි මහලු වෙච්චි වයසක භික්ෂුවක් කෙටි දහම් අවවාද ඉල්ලද්දී මම මේ තරුණ භික්ෂූන්ට මොකද්ද කියන්නේ කියලා ඇහුවා. ඒකෙන් තේරෙනවා මේ මාළුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ කියන්නේ වයෝවෘද්ධ කෙනෙක්, වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. මේ වයෝවෘද්ධ තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබත් කෙටියෙන් නම් දහම් අවවාද ඉල්ලන්නේ, ඔබගේ වයසක කෙනෙකුත්. මම මේ තරුණ පහේ භික්ෂූන්ට මොකද්ද මාළුන්ගේ පුත්ත කියන්නේ? එතකොට මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි, මං ඉතින් හොඳටම වයසට ගියපු බව හැබෑව. ඒ වුණත් ස්වාමීනි මට කෙටියෙන් ධර්මයක් වදාරණ සේක්වා. මගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ වදාරණ කෙටි ධර්මය මං හොඳට අහගන්න. අහගෙන ස්වාමීනි ඒ ධර්මයට අනුවම ජීවත් වෙන්න. අන්න එහෙම කිව්වා. ඒ එහෙම කියන්නේ කුමක් තුල පිහිටලාද? ශ්‍රද්ධාව තුල පිහිටලා. බුදුරජාණන් වහන්සේ යමක් වදාරනවා නම් මං ඒකම කරන්න. ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාරන විදිහටම මං ඉන්නම් කියන හිත. ඒක තිබුණා මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, හා එහෙනම් මාළුන්ගේ පුත්ත, ඔබ හොඳට සවන් යමාගෙන අහන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කෙටි දහම. තංකින් මඤ්ඤසී මාළුන්ගේ පුත්ත. පින්වත් මාළුන්ගේ පුත්ත, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? යේතේ චක්ඛු විඤ්ඤේය රූපා. ඔබට යම් රූපයක් මේ ඇස් දෙකින් අදිට්ඨා පෙනිලා නැත්නම්, අදිට්ඨ පුබ්බා ගොඩාක් කලිනුත් ඒ රූපේ දැකලා නැත්තම්, නච පස්සසි ඒ රූපේ දැන් දකින්නේ නැත්තම්, නචතේ හෝති පස්සේ යන්ති
ඒ જાති රූපයක් මට දකින්න ඕන කියලා හිතකුත් නැත්තම් අතිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමං වාති මාළුන්ගේ පුත් ඔබට ඒ රූපය ගැන කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වෙනවද? ඒ කියපු කාරණේ තේරුණාද? ඒ කිව්වේ මෙහෙම එකක්. දැන් මේ කාරණේම බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වදාළනේ භද්‍රක ගාමිනීට. භද්‍රක ගාමිනීට බුදුරජාණන් වහන්සේ කාරණේ වදාරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අය භද්‍රක ගාමිනී ඔබේ පුත්‍රයාගේ නම චිරවාසීනේ. ඔය චිරවාසී කියන පුත්‍රයාගේ අම්මා. චිරවාසී පුත්‍රයාගේ අම්මා කියලා කියන්නේ භද්‍රක ගාමිනීගේ කවුද? භද්‍රක ගාමිනීගේ නෝනා. භද්‍රක ගාමිනීගේ බිරිඳ. ඒ බිරිඳව ඔබ කලින් දැකලා හෝ අහලා හෝ තිබුණේ නැති කාලේ ඔබට ඒ ගැන සෙනෙහසක් ප්‍රේමයක් රාගයක් ඇල්මක් තිබ්බද කියලා ඇහුවා. දකින්න කලින් අහන්න කලින් අනේ ස්වාමීනි එහෙම නෑ කිව්වා. හැබැයි යම් දවසක ඒ ස්ත්‍රියව ඇස් දෙකින් දැක්කාද? එහෙම නැත්නම් ඒ ස්ත්‍රිය ගැන අහන්න ලැබුණාද? එයා මෙහෙම ලස්සනයි. එයා මෙහෙම ගුණ සම්පත්තියෙන් යුක්තයි. මෙහෙම කියලා අහන්න ලැබුණාද? ඒ වෙලාවේ නේද කියලා අහනවා රාගයක් සෙනෙහසක් උපන්නේ. ආන් ඒ ගැන තමයි මේ කියන්නේ. යම් මේ රූප තියෙනවාද කලින් දැකලත් නැති, දැන් පේන්නෙත් නැති, දකින්න ඕන කියලා හිතකුත් නැති. ආන් එහෙම රූපයක් ගැන අමුතුවෙන් කැමැත්තක් හටගනීද? නොහේතම් බන්ති ස්වාමීනි එහෙම වෙන්නේ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ආයතන 6 ගැනම ඇහුවා. කනින් යම් ශබ්දයක් කලින් අහලත් නැහැ. දැන් ඇහෙන්නෙත් නැහැ. ඒ වගේ හඬක් අහන්න ඕන කියලා අදහසකුත් නැහැ. ඒ බඳු හඬක් ගැන රාගයක් හටගනීද? ඇල්මක් නැහැ කිව්වා. කලින් නොදැනුණු සුවඳක්. දැන් දැනෙන්නෙත් නැති සුවඳක්. ඒ සුවඳ මට විඳින්න ඕන කියලා අදහසකුත් නැත්තම් ඒ සුවඳ සම්බන්ධයෙන් එතන ප්‍රේමයක් තියනවද? නැහැ කියලා වදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ රසය මුල් කරගෙනත් ඇහුවා. පහස මුල් කරගෙනත් ඇහුවා. හිතුවිලි මුල් කරගෙනත් ඇහුවා. ඉතින් මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ ඒ මේකටම උත්තරේ දුන්නා. එත්තචේ මාළුන්ගේ පුත්ත දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු. ඉතින් මාළුන්ගේ පුත්ත ඔය විදිහට නම් ඔබ කටයුතු කරන්නේ දැකපු අහපු ආග්‍රහණය කරපු රස විඳපු පහස විඳපු හිතපු දේවල් ආදී ඒ දේවල් සම්බන්ධයෙන් ඔබේ කටයුත්ත ඔය විදිහට නම් තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ප්‍රේමයක් ඇල්මයක් රාගයක් නැතුව නම් ඔබ කටයුතු කරන්නේ. ඒ දැකපු දේ ගැන දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. දැක්ක දේ දැක්ක දෙයක්ම විතරයි. ඒක එතනින් එහාට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. එතනින් එහාට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ කියන්නේ පින්වතුනි මෙහෙම. ඔන්න අපි හිතමු එක මේ පුරුෂයෙක් පාරේ යනකොට ස්ත්‍රී රුවක් දකිනවා. සාමාන්‍ය පුරුෂයෙකුට ස්ත්‍රී රුවක් දැක්කොත් ඒක දැක්කොත් දැක්ක විතරයි වෙන්නේ නැහනේ. ඒ ස්ත්‍රී රූපේ දැක්කට පස්සේ ඒ ස්ත්‍රී රූපේ සටහන් මතක තියාගන්නවා. ඒ සටහන් වලින් නොයෙක් මේ චිත්‍ර ලෝක මවා ගන්නවා. ඒව ඇතුලේ ජීවත් වෙනවා. ඊළඟට ඒ හේතුවෙන්ම රාගය උපද්ද ගන්නවා. නානා අරුබුද ඒ ඔක්කොම කෙලෙස් සහගත ප්‍රශ්න බවට පත් වෙනවා. හැබැයි හොඳට කල්පනාවෙන් නම් කෙනෙක් කටයුතු කරන්නේ යාට එහෙම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක දැකීම් මාත්‍රයක්ම විතරයි. සුතේ සුත මත්තම් භවිස්සති. අහපු දේ කෙලෙස් ඇති නොවන පරිදි ඇසීම් මාත්‍රයක්ම වන්නේය. මුතේ මුත මත්තම් භවිස්සති. ආග්‍රහණය කරපු රස විඳපු පහස ලැබූ දේවල් ඒ කෙලෙස් ඇති නොවන ආග්‍රහණ මාත්‍රයක්, රස විඳීම් මාත්‍රයක්, පහස ලැබීම් මාත්‍රයක්ම වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. හිතපු දෙය කෙලෙස් ඇති නොවන පරිදි හිතින් මාත්‍රයක්ම බවට පත් වෙනවා. ඉතින් මාළුන්ගේ පුත්ත යම් දවසක ඔබට මේ ඇස කන නාසය දිවකය මනස කියන 6 මුල් කරගෙන
දකින, අහන, ආග්‍රහණය කරන, රස විඳින, පහස ලබන, හිතන දේවල් වලින් දකින දෙයක් විතරක්ම වෙනවනම්, අහන එක ඇහිම් මාත්‍රයක් විතරක්ම වෙනවනම්, ගඳ සුවඳ විඳින එක ගඳ සුවඳ විඳිල්ලක් විතරක්ම වෙනවනම්, රස විඳින එක රස විඳිල්ලක් විතරක්ම වෙනවනම්, පහස ලබන එක පහස ලැබිල්ලක් විතරක්ම වෙනවනම්, අරමුණක් හිතට එන එක හිතුවිලි මාත්‍රයක් විතරක්ම වෙනවනම්, අන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා තතෝ ත්වං මාළුන්ගේ පුත්ත නැතේන. පින්වත් මාළුන්ගේ පුත්ත, ඒ තුලින් ඔබ පවතින්නේ නැහැ. මේ කෙටි දහම. ඉතින් මේ කෙටි දහම ඔබට එකපාර තේරෙන්නේ නැති මේක විස්තර කරනවා. මේ විස්තර කිරීම හරි ලස්සනයි. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ කරන විදිහ. යතෝ ත්වං මාළුන්ගේ පුත්ත නැතේන. යම් කලක මාළුන්ගේ පුත්ත එයින් ඔබ පවතින්නේ නැත්නම්, තතෝ ත්වං මාළුන්ගේ පුත්ත න තත්ත. පින්වත් මාළුන්ගේ පුත්ත, ඔබ එතන නැහැ. යතෝ ත්වං මාළුන්ගේ පුත්ත න තත්ත. යම් කලක මාළුන්ගේ පුත්ත ඔබ එතන නැත්නම්, තතෝ ත්වං මාළුන්ගේ පුත්ත නේවිද. පින්වත් මාළුන්ගේ පුත්ත, ඔබ මෙතනත් නැහැ. න හුරං, වෙන තැනකත් නැහැ. න උභය මන්තරේ, ඒ දෙක අතරත් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්සාති, මේකමයි දුකේ අවසානය. ඕන බලන්න කෙටි දහම. මේ කිව්වේ ධර්මය. හැබැයි මේක ඇහුවේ ප්‍රඥාවන්ත භික්ෂුවක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මාළුන්ගේ පුත්ත, ඔබත් කෙටියෙන් අහනවා නම් මේ තරුණ පහේ ඈයන්ට මම මොකද්ද කියන්නේ කියලා. හැබැයි වයෝවෘද්ධ වුණාට මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ බොහෝම ප්‍රඥාවන්තයි. දැන් මේ දහම් පරයයමනේ පින්වතුනේ, මේ ගෞතම බුද්ධ ශාසනයේ වේගෙන්ම ධර්ම අවබෝධ කරපු භික්ෂුවටත් බුදුරජාණන් වහන්සේ වදාළේ. කවුද මේ බුද්ධ ශාසනයේ වේගෙන්ම දහම් අවබෝධ කරපු භික්ෂුව? බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං කිප්පා භිඤ්ඤාණං යදිදං බාහියෝ දාරුචීරියෝ. මහණෙනි, මේ බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූන් අතර වේගෙන්ම ධර්ම අවබෝධ කරපු භික්ෂුව බවට පත් වෙන්නේ බාහිය දාරුචීරිය. සුපාරක පටුනේ ඉඳලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ. ආයුෂය අවසන් වෙලා පිණ්ඩපාතේ වඩින භාග්‍යතුන් වහන්සේට කිව්වා, ස්වාමීනි මට අනුකම්පාවෙන් දහම් දෙසන්ට. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිරි සම්බුදු මුව මඩලින් වදාළේ මේ පරයය. ඕක තමයි මාළුන්ගේ පුත්ත දුකේ අවසානය කියලා බුදුරජාණන් වහන්සේ මෙහි වදාරපු කාරණේම බාහිය දාරුචීරියට කිව්වා. ඕක තමයි බාහිය දුකේ අවසානය. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ අතිශයින් ප්‍රඥාවන්තයි. මේ පරයය අහලා අවසන් වෙනකොට වේගෙන් ඒ තුළ නුවණ දියුණු කළා. අවබෝධ කළා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ මේ පරයය අහද්දී වේගෙන් අවබෝධ කළේ නැහැ. හැබැයි මේ පරයය ඔස්සේ ජීවිතේ මෙහෙවන්න ඕන හැටි දැනගත්තා. ওই පරයය අදාළලා අවසන් වෙනකොටම මාළුන්ගේ පුත්ත මේ තෙරුන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඉමස්ස කෝහම් බන්තේ භගවතා සංකිත්තේන භාසිතස්ස විත්තරේන අත්තං ආජානාමි. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බොහෝම කෙටියෙන් කියපු ඒ කාරණේ අර්ථය මට විස්තර වශයෙන් වැටහුණා. මට විස්තර විභාග වශයෙන් තේරුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, හොඳයි කියන්න මාළුන්ගේ පුත්ත, ඔබට කොහොමද විස්තර විභාග වශයෙන් වැටහුනේ? ආන්නේ විදිහ උන්වහන්සේ වදාලා මේ ගාථාවල. ඒ ගාථා තමයි මාළුන්ගේ පුත්ත තේර ගාථා විදිහට සඳහන් වෙන්නේ. රූපං දිස්වා සතිමුට්ඨා පිය නිමිත්තං මනසිකරෝතු සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. රූපං දිස්වා සතිමුට්ඨා, සිහි මුලා වෙලා එහින් රූප දකිනකොට පිය නිමිත්තං මනසිකරෝතු, එයා ප්‍රිය සටහන් සිහි කර කර ඉන්නවා. සාරත්ත චිත්තෝ වේදේති, එතකොට ඒ රූපේ විඳින්න සිද්ධ වෙන්නේ ඇලුණු හිතින්. තංච
අජ්ජෝසාය තිට්ඨති. ඒකම හිතේ බැස ගන්නවා. බලන්න මේ වෙන දේ. කෙලෙස් වැඩ කරන විදිහ. මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා අභිජ්ජාච විහෙසාච චිත්තමස්සු පහඤ්ඤති. ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බානං උච්චති. එතකොට රූපේ නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ හටගන්නවා. එයාගේ සිත ආසාවෙන් අසහනෙන් පෙළෙනවා. මේ විදිහට දුක් රැස් කරනකොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නේ. ආරා නිබ්බානං උච්චති. නිවනින් ඈතට ගියා. සිහි මුලා වෙලා රූප බලනකොට නිවනින් ඈතට යනවා. මුලා වූ සිහියෙන් සද්ද අහනකොට නිවනින් ඈතට යනවා. සිහි මුලා කරගෙන ගඳ සුවඳ විඳිනකොට නිවනින් ඈතට යනවා. කොහිද නිවනක්? එතන තියෙන්නේ මහා දැවිල්ලක්. සිහි මුලා වෙලා රස විඳිනකොට නිවනින් ඈතට යනවා. සිහි මුලා වෙලා පහස ලබනකොට නිවනින් ඈතට යනවා. සිහි මුලාවෙන් යුතුව නම් හිතුවිලි හිත හිතින්නේ නිවනින් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මේ පරිහරණය කරන ඇහැට, කනට, නාසයට, දිවට, කයට මොකද්ද පිළිසරණ? බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණ, ඇහැට, කනට, නාසයට, දිවට, කයට තියෙන පිළිසරණ මනසයි. හිත තමයි පිළිසරණ. හිත මෙහෙවන විදිහෙන් තමයි ඒවට පිළිසරණ හදාගන්න තියෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණය ඇහුවා, ස්වාමීනි මනසට තියෙන පිළිසරණ මොකක්ද? බුදුරජාන් වහන්සේ වදාලා, මනසට පිළිසරණ නම් සිහියයි. හිතට තියෙන පිළිසරණ මොකක්ද? සිහිය. සිහිය තිබුණොත් හිතට පිළිසරණ තිබේ. හිතට පිළිසරණ තිබේ නම් ඇස, කන, නාසය, දිව, කය මේ පහටත් පිළිසරණ තිබේ. එනිසා වැදගත්ම දේ සිහිය. හැබැයි සිහිය කියන එක කෙනෙක් මුලා කරගෙන මොට්ට සිහියෙන්, සති මුට්ටා මොට්ට වී ගිය සිහියෙන් යුක්තව කෙනෙක් තමන්ගේ ආයතන 6 පරිහරණය කරනවා නම් එයාට සිද්ධ වෙන දේ මොකද්ද? පිය නිමිත්තං මනසිකරෝති. ප්‍රිය නිමිති මෙනෙහි වෙන්න පටන් ගන්නවා. සාරත්ත චිත්තෝ වේදේති. එව්වාට ඇලි ඇලි විඳිනවා. අවසානයේ සිද්ධ වෙන දේ නොයෙක් විඳින්, ඒව මුල් කරගෙන හටගත්ත නොයෙක් විඳින් එයාගේ ජීවිතේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකම හිතේ බැස ගන්නවා. ඉතින් අවසානයේ ආසාව, අසහනය මෙව්වා තමයි. අපිට පේනවනේ ලෝකෙ දිහා බලපුවාම මාධ්‍ය පරිහරණය කරනකොට ඔබ දකිනවා ඇතිනේ. මේ ප්‍රවෘත්ති වලට කොච්චර අහන්න ලැබෙනවද කියලා, අසහනය නිසා පිස්සු වැටිලා කරගන්න දේවල්. මේ අසහනේ පටන් ගත්තේ අසිහියෙන්. සිහිය නැතිකම නිසා. බුද්ධ කාලේ වුණා එක සිද්ධියක්. සැවැන්නුවර හිටපු බොහෝම සුන්දර වෙසඟනක් බුද්ධ ශාසනයට පැහැදුනා. එයාගේ නම සිරිමා. මේ සිරිමා කියලා කියන්නේ පුදුමාකාර ලස්සන ස්ත්‍රියක්. මේ සැවැන්නුවර ඉඳලා වැඩම කරපු මේ භික්ෂුවක් දුර ඈත අසපුවක හිටපු ස්වාමීන් වහන්සේ නමකට මේ සිරිමාගේ රූප සෝභා ගැන විස්තර කළා. උන්වහන්සේ සිරිමාගේ නිවසේ දානේ වළඳන්න ගිහිල්ලා. ඒ වළඳන්න ගියපු වෙලාවේ සිරිමාව දැක්කනේ. ඒ දුටුව සිරිමාගේ රූප සෝභා අනේ අර ස්වාමීන් වහන්සේත් එක්ක කිව්වා. ඒ ස්වාමීන් වහන්සේට මේ රූප සෝභා අහගෙන ඉන්නකොට සිහිය පිහිටුවා ගන්න බැරුව ගියා. එයාගේ ඇස් මෙහිම ලස්සනයි කියනකොට මුලා වූ සිහියෙන් ඒක ඇහුවා. එයාගේ ශරීරය මෙහිම ලස්සනයි කියනකොට මුලා වූ සිහියෙන් මේක ඇහුවා. එයාගේ කේස කලාපි මෙච්චර ලස්සනයි කියනකොට මුලා වූ සිහියෙන් මේක ඇහුවා. අවසානයේ උන්වහන්සේට නිමිති සටහන් හිතේ හිට්ටා. දැන් කුටියට ගියාට පස්සේ
ඈ ගැන මතක් වෙනවා. උන්වහන්සේගේ ඔළුවේ මැවිච්ච චිත්‍රය මතක් වෙනවා. උන්වහන්සේ කල්පනා කළා අපි එච්චර ලස්සන කාන්තාවක් මේ ඇස් දෙකින් බලාගන්න නැත්තම් ඒක මහා කාලකන්ණි ජීවිතයක්. මං හෙටම යන්න ඕන ඈව බලන්න. අනේ මුන්වහන්සේ පාත්‍ර සිවුරුත් ලැහැත්ති කරගෙන සැවැන් නුවරට ගියා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා සැවැන් නුවරට එන්නේ ශාස්ත්‍රූන් වහන්සේව බැහැ දකින්න, බුදුරජාණන් වහන්සේ දකින්න. හැබැයි මේ භික්ෂුව ගියේ ලාමක අදහසකින්. මේ භික්ෂුව යන්නේ මොකක් නිසාද? මේ භික්ෂුවගේ හිතේ දැන් අසහනේ. අර ස්ත්‍රිය වැස් වලින් බලා ගන්න ඕන. මේ භික්ෂුවගේ සිරිමා බලන්න. සැවැන් නුවර ජේතවනාරාමේ ඉන්නකොට අර මේ දානේට යොමු කරන භික්ෂුන් වහන්සේට මේ භික්ෂුව ගිහින් කිව්වා අනේ ආයුෂ්මතුනි මාත් ආසයි අර අලුතෙන් පැහැදුනාය කියලා කියන්නේ බුද්ධ ශාසනයට සිරිමා කියලා කාන්තාවක්. මාත් ආසයි ඇගේ නිවසේ දානේ වළඳන්ට. ඉතින් මටත් දානේට වඩින්න අවස්ථාවක් හදන්න කිව්වා. උන් උන්වහන්සේට අවස්ථාව ලැබුණා. දැන් උන්වහන්සේ වැඩම කරනවා මහා බලාපොරොත්තුවක් හිතේ තියාගෙන සිරිමා බලන්න. දානෙට වැඩ හිටියා. එදා දානෙ බෙදන්න එනවා සේවක සේවිකාවෝ ටික විතරයි. සිරිමා ආවේ නැහැ. දම් බෙදලා ඉවර වුණාට පස්සේ මේ භික්ෂුව ඇහුවා ඈ පින්වතුනි අපේ ඒ සිරිමා මහෝපාසිකාව කෝ කියලා ඇහුවා. එතකොට සේවක පිරිස කිව්වා අනේ ස්වාමීනි හදිසියෙම ඈ ලෙඩ වුණානේ. බොහෝම අමාරුයි. ඈ ලෙඩ වෙලා මේ ඇඳේ හාන්සි වෙලා ඉන්නේ කිව්වා. එතකොට කිව්වා කමක් නැහැ පින්වතුනි සංඝයාට වන්දනා කරගන්න හරි ඈව එකතු කරන් එන්න කිව්වා. අනේ ඉතින් අර සේවක පිරිස මේ සිරිමාව වත්තම් කරගෙන එතෙන් එකතු කරන් ආවා. ලෙඩ වෙලා හොඳටම අමාරු වෙලා ඇඳෙන් නැගිට ගන්න බැරි තරම් අමාරු වෙලා ඉන්න මේ ස්ත්‍රියව ලෙඩෙක් දිහා බලන කෝණින් බලා ගන්නට අර භික්ෂුවට බැරුව ගියා. ඇයි සිහි මුලා වෙලා? ඒ භික්ෂුව දැක්කේම සිරිමාවගේ කඩා හැලෙන රූප ස්වභාවය විතරයි. ඒ භික්ෂුව බොහෝම දුකටපත් වුණා. ඒ කාලේ ක්‍රමේ තමයි ඒ නිවෙස්වල දානේ පිළි අරගෙන නිවෙසේ දානේ වළඳන්නේ. දානේ පාත්‍රෙත් අරගෙන විහෙරට වඩිනවා. අනේ දැන් දානේ පාත්‍රات අරගෙන මේ භික්ෂුව වැඩියා. කුටියට වැඩම කරලා දානේ වළඳන්න හිතෙන්නේ. අයියෝ ඒ ලස්සන රූප සෝභා ඇති සිරිමා ලෙඩ වෙලා. එයා ලෙඩ වෙලා ඉද්දි මං කොහොමද කන්නේ? ඔන්න පටලැවිල්ල හැදිලා. දැන් අරුබුදේ. දැන් අරුබුදෙන් විඳවනවා. දැන් නිවනක් ගැන තමන් පුරුදු කරන ධර්ම මාර්ගයක් ගැන මේ මුකුත් හිතුවිල්ලක් නැහැ. දාන්නේ නොවලදා මේ වික්ෂුව කුටියේ හාන්සි වෙලා කෙඳිරි ගගා ඉන්නවා. සිරිමා එදාම කලුරිය කළා. එදාම කලුරිය කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ පසේ නදී කෝසල රජුරවන්ට විශේෂ පණිවිඩයක් යවනවා. රජතුමනි ඔය සිරිමාවගේ ශරීරය ආදාහනය කරන්න එපා. සිරිමාගේ ශරීරය සොහොන්නට අරගෙන ගිහිල්ලා සතෙකුට කට ගහන්න බැරි විදිහට ආරක්ෂා කරවන්න. සේවක පිරිස එහෙම කළා. දවස් 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා මහණෙනි අර සිරිමා කලුරිය කරලා අපි ඒ සිරිමා බලන්න යන්න. එතකොට අර මේ කෙන්දිරි ගගා ඇඳේ වැතිරලා හිටපු භික්ෂුවටත් මේ ආරංචි ආවා. දැන් මේ භික්ෂුව සිරිමා බලන්ට යනවා කියලා කිව්වහම ආයේ ලෝකෙ වෙන මොකුත් නෑ එයාට. එයත් එකතු වුණා. එකතු වෙලා දැන් භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්නේ අර සිරිමාගේ මෘත ශරීරේ දවස් 7ක් කුණු වෙච්ච තැනට. දවස් 7 යනකොට මේ ශරීරේ දිමිලා නවද්වාරයෙන්ම මේ ඇතුලේ කුණු වෙච්ච සැරව එළියට ගලනවා. ශරීරයේ ඒ තැන්වලින් පණුව ඇවිල්ලා සිලි සිලි ගාලා පණුව සම්පූර්ණයෙන් විකෘති වෙලා බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා මහා ජනකායකුත් එකතු වුණා. රජුරුත් එතෙන්ට පැමිණියා. රජුත් මහා ජනකායත් නහය වහගෙන ඉන්නවා උහුලන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා කොසල් රජුරුවන්ගෙන් රජතුමනි මේ කවුද
රජුරු කියනවා ස්වාමීනි මේ මහා සුන්දර රූප සෝභා ඇති නගර සෝභනීය වූ සිරිමායි. රජතුමනි තාමත් මේ සිරිමාමද? එහෙමයි ස්වාමීනි මේ සිරිමා. රජතුමනි මේ ජීවත්ව ඉන්නකොට මේව ඇසුරු කරන්න එක රාත්‍රියකට මේ කොච්චර කය කළාද? කිව්වා ස්වාමීනි මෙය කහවණු 1000ක් කය කළා. යම් පුරුෂයෙක් එක රාත්‍රියකට මෑත් සමග ඉන්නවා නම් ඔහු කහවණු 1000ක් ගෙවන්න ඕන. ආහෙනම් රජතුමනි කහවණු 1000ක් ගෙවලා අරගෙන යන්න කියන්නේ. එක රාත්‍රියකට නොවේ හැමදාටම. ඒ රජුරෝ කිව්වා කහවණු 1000ක් දීලා කැමති කෙනෙක් මේ සිරිමාගේ මෘත ශරීරය ගන්න. කවුරුත් නෑ. ටික ටික රජුරෝ ගාන බැස්සුවා. ගාන බස්සලා අවසානයේ රජුරෝ කිව්වා එහෙනම් කමක් නෑ මෘත ශරීරය විතරක් නිකන් දෙනවා අරන් යන්න. කවුරුත් නෑ. ආන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධර්මයක් වදාළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අර निराහාරව දවස් 7ක් හිටපු සිරිමා කෙරෙහි බැඳුණු හිත් ඇති භික්ෂුව සිහිනුවන පිහිටුවාගෙන ඒ බණ ඇහුවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කරපු උපක්‍රමයෙන් ඒ භික්ෂුවට සිහිය පිහිටියා. සිහියෙන් බණ ඇහුවා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ භික්ෂුව රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ භික්ෂුව ජය ගත්තා. නමුත් බලන්න හටගත් අරුබුද. ඒ අරුබුදේ හටගන්න හේතුව මොකද්ද? මේ ආයතන අසංවරව පරිහරණය කිරීම. ඉතින් මේකෙදී බොහොම වැදගත් කාරණාවක් මේ හිත ගැන වදාරන කොටස. බලන්න මේ වදාරන හැටි. ධම්මං ඤත්වා සතිමුට්ඨා පිය නිමිත්තං මනසිකරෝතු. සිහි මුලා වෙලා යමක් හිතනකොට එයා ප්‍රිය සටහන් සිහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට ඒක විඳින්න සිද්ධ වෙන්නේ ඇලුන හිතින්. ඒකෙම හිත බැහැ ගන්නවා. සාමාන්‍යයෙන් හිතුවිලිත් එක්ක මේ පොර කන එක අපි හැමදෙනාම විඳලා තියෙන එකක්. ඉතින් හිතේ අරුබුදේ මේ මෙහෙම තමයි හටගන්නේ. එතකොට ඒ හිතූ දේවල් වලින් ඇති වෙන නොයේක් විඳින් එයා තුළ හට ගන්නවා. අවසානයේ ආසාව අසහනය කියන ඒවා මේ ජීවිතේ පෙළනවා. ඔය විදිහට දුක රැස් කරනකොට රැස් කරන්නේ මොකද්ද? දුක. දුක රැස් කරනකොට එයාට කියනවා ආරා නිබ්බාණං නිවනින් ඈතට ගියා. ඔහොම තමයි වින්වතුනි සසරේ අපි නිවනින් ඈතට ගිහින් තියෙන්නේ. නිවනින් ඈතට යනවා. සංසාර ගමනේ මේ ආයතන 6 සිහිමුලා විවි පරිහරණය කර කර එනකොට අපි නිවනින් ඈතටම ගියා. බුදු කෙනෙක්ගේ ශාසනය මොන ගෙහිච්ච මේ ජීවිතෙත් අපි ඔහේ හිටියොත් මේ ජීවිතෙත් නිවනින් ඈත පැත්තටම යයි. ලංවිල්ලක් නෑ. ඒ නිසා මේ මුනිවරුන් කියා දෙන සත්‍ය දහමට හිත පහදව ගන්න නිවනට ලං වෙනවා. මුනිවරු කියා දෙන සත්‍ය දහමට හිත පහදින කෙනා නිවනට ලං වෙනවා. සංවර වීමට ආස කරනවා. බලන්න මේ රහතන් වහන්සේ සංවර කරගන්න හැටි වදාලා. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝසාය තිට්ඨති. සිහිනුවන පිහිටුවගත්තු කෙනා රූපයක් දැක්කම ඒ රූපයට ඇලෙන්නේ නෑ. එයා ඒක විඳින්නේ නොඇලුණු සිතින්. තංච නාජ්ජෝ සාය තිට්ඨති. ඒ රූපේ ගැන එයාගේ හිත බැසගන්නේ. යථාස්ස පස්සතෝ රූපං. එයා රූපේ දකින ආකාරයෙන්ම සේවතෝ චාපි වේදනං. විඳීම සේවනය කරන ආකාරයෙන්ම කීයති කෙලෙස් ගෙවිලා යනවා. නෝ පචීයති රැස් වෙන්නේ. ඒවංසෝ චරති සතු. ඕන් ඔය විදිහට තමයි එයා සිහියෙන් හැසිරෙන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛං. ඔය විදිහට දුක අයින් කරනකොට
සන්තිකේ නිබ්බානං උච්චති. නිවනට ලං වෙනවා කියලා කියනවා. නිවන සමීපයට නිවනට ළඟට එනවා කියලා කියනවා. සංවර වුණොත් එහෙම. සංවර වීම තුළ තමයි නිවනට ලංවීම තියෙන්නේ. අසංවර වීම තුළ නිවනින් ඈතට යනවා. ඒ නිසා මේ උපතින් ලැබිච්චි ඇසකන නාසය දිවකය මනස සංවර කරන්නයි ඕන. සංවරණ කරන කෙනාට නිවීම ලැබෙනවා. අසංවර කරන කෙනාට ගිනි. අසංවර වෙච්චි ජීවිතවල ගිනි අපිට කොච්චර අහන්න ලැබෙනවද? කොච්චර අහන්න ලැබෙනවද? ඒ දේවල් අහන්න ලැබෙනකොට දැන් ක්‍රමයේ තේරුම් ගන්න. දැන් ඉස්සරහට ওই මාධ්‍ය ඔබ බලනකොට ප්‍රවෘත්ති වලට එහෙම අහන්න ලැබෙයි මෙහිම වෙලා කියලා. එතකොට ක්‍රමයේ අඳුන ගන්න. මේකයි වෙලා තියෙන්නේ. එහෙනම් සංවර කරගන්න ඕන. අසංවර වෙච්චි කෙනා ඒ අසංවර වීම හේතු කරගෙන බලවත් වූ පීඩාවන්ට පත් වෙනවා. දැන් බලන්න හැතැම්ම සල්ලාලකම් ආදීට හුරු වෙලා මහා අපකීර්තියට ලක් වෙනවා. ඊළඟට සමහරවිට ජීවිත හානි සිද්ධ කරගන්නවා. සමහර වෙලාවට හිරේ විලංගුවේ වැටෙනවා. ජීවිත කාලෙම විඳවනවා. එක මොහොතක සිහිය පිහිටුවා ගන්න බැරි වීම. හැබැයි හොඳට සිහිය පිහිටුව ගත්තොත් හොඳ සිහි කල්පනාවෙන් නම් රූප බලන්නේ. ඒ සිහි කල්පනාවෙන් රූප බලන කෙනාට ලස්සන මනස්කාන්ත රූප දැන් මේ ලෝකේ එහෙම රූප තියෙනවනේ. මනමෝහනීය රූප තියෙනවා. හැබැයි මේ මනමෝහනීය රූපේ දැක්කා කියලා ඒ දුටු රූපේ ගැන එයාගේ හිත වසඟ වෙලා යන්නේ. වසඟ නොවෙන්න හේතුව මොකද්ද? සිහිය පිහිටුවාගෙන ඉන්නේ. අසීයෙන් තමයි ඉක්මනට වසඟ වෙලා යන්නේ. හොඳට සිහිය පිහිටුවාගෙන නම් වාසය කරන්නේ වසඟ වීමක් නැත. දැන් එහෙම කොතේකුත් සිදුවීම් තියෙනවානේ. එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් අනේ උන්වහන්සේ මේ භාවනාව පිණිස විවේකයෙන් හුදකලාවෙන් කවුරුත් නැති තැනක උන්වහන්සේ වාඩි වුණා. මේ වනාන්තරයේ එක්තරා ස්ත්‍රියකට ආරාධනාවක් ලැබිලා තිබුණා පුරුෂයෙක්ගෙන්. අසවල් වනාන්තරයට එන්න මං ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. එතකොට මේ ස්ත්‍රිය ඒ ආරාධනාවට අනුව මේ වනාන්තරයට ගියා. දැන් මේ වනාන්තරයට ඇය ගියේ අර පුරුෂයාත් එක්ක කාත් කවුරුවත් නැතුව තනිපංගලමේ සතුටු වෙන්න හිතාගෙන. දැන් ගිහින් ඔහු කියපු ගස් සෙවණට වෙලා බලාගෙන ඉන්නවා. අහවල් තැනට එනවා කියපු මේ යම් තැනක් කිව්වාද එතෙන් වෙලා ඇය බලාගෙන ඉන්නවා. කාලේ ගෙවිලා යනවා. ඔහු වෙන්නේ නැහැ. එතකොට ඇයට ආවේ මහා බලාපොරොත්තු ගොඩක් තියාගෙනනේ. ඇගේ හිත දැන් රාගෙන් පිච්චෙනවා. ඇයට එක තැනක ඉන්න බැරුව ගියා. ඇය හීන් සීරුවේ ඇවිදගෙන යනවා මේ ටිකක් දුරට කැලේ. එතකොට ඇය දකිනවා අර භාවනා කිරීම පිණිස පැමිණි භික්ෂුව රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා. ඒ භික්ෂුව බොහෝම තරුණ වයසේ කෙනෙක්. ඒ භික්ෂුව හරිම කඩවසන්. ඇයට මේ ශ්‍රමණේ කියන එක අමතක වුණා. ඇය රූප බලන්නේ සිහිය පිහිටුවාගෙන නොවේ. ඔක්කොම අමතක වුණා. ඇය කල්පනා කළා කවුරුත් නෑ දැන් මෙතන. බොහොම කඩවසම් පුරුෂයෙක් විතරක් ඉන්නවා. එයා කසාවතක් පුරවගෙන මෙච්චර තරුණ වයසේ මේ කඩවසම් කෙනෙක් ඇයි කසාවත පුරවගත්තේ? නෑ මේ කසාවත එයාට වැඩක් නෑ. එයා මගේ. ඇය එහෙම හිතනවා. ඇයට දැන් ඕන මේ භික්ෂුවගේ ඇස් ඇරව ගන්න. ඇය මිහිරට ගීතයක් ගායනා කළා කියනවා. ඒ ගීතේ ගායනා කරනකොට අර භික්ෂුව ඇස් දෙක ඇරියා. ඇස් දෙක ඇරියට පස්සේ ඇයට හරි සතුටුයි. එයා ඇස් දෙක ඇරියා. දැන් මට පුළුවන් එයාව අල්ලගන්න. ඇය තමන්ගේ කකුලේ නූපුර හෙල්ලුවා. කාත් කවුරුවත් නැති මේ මහා ඝන වනාන්තරේ ඇය කිසිම ලැජ්ජාවක් නැතුව වස්ත්‍ර ඉවත් කරලා ඒ භික්ෂුව ඉස්සරහ නැටුවා.
ඒ භික්ෂුවට දැන් මේක පේනවා. හැබැයි ඒ භික්ෂුවට සිහිය තියෙනවා. ඒ භික්ෂුව කැමති නෑ තමන්ගේ සිහිය මොට්ට කරගන්න. භික්ෂුව ඒ දිහා බලාගෙන කල්පනා කළා. මේ නවද්වාරයකින් අසූචි ගලන කැටයම් කරපු අසූචි භාජනයක් වගේ රූපයක් මේක. මගේ රූපෙත් එහෙමයි. මේ මගේ ඉස්සරහා නටන රූපෙත් එහෙමයි. ඒ නිසා මේ රූපයට ඇලී ගියොත් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. විශේෂයෙන් ස්ත්‍රිය කියලා කියන්නේ බඹසරට බාධාවක් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. උන්වහන්සේ එහෙම සිහි කරනවා. සිහි කරද්දී උන්වහන්සේගේ හිත ඇතුලේ රාග මාත්‍රයක් හටගන්නේ. හැබැයි උන්වහන්සේ රාගය දුරු කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ස්ත්‍රිය මේ නොයෙක් විකාර කරනකොට උන්වහන්සේගේ මුළු ගතම වෙවුලන්න ගත්ත කියනවා. ශරීරය වෙවුලන නිසා උන්වහන්සේට භාවනා කරගන්න බෑ. භාවනා අරමුණට හිත ගන්න බෑ. බුදුරජාන් වහන්සේ මේක දකිනවා. භාග්‍යතුන් වහන්සේ මේක දැකලා භාග්‍යතුන් වහන්සේගේ මధుර ස්වරය මේ භික්ෂුවට ඇහෙන්න සැලැස්සුවා. මේ භික්ෂුව මේ බණපදය අහනකොටම බුදුරජාණන් වහන්සේ මාව දකිනවා. බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මාව දකිනවා කියන සතුට හිත උපද්දගත්ත කියනවා. ඒ සතුටට අර වෙවිලිල්ල නැතුව ගියා. අර ස්ත්‍රිය බලාගෙන ඉද්දීම ඒ භික්ෂුවගේ සමාධිය වැඩි ගියා. ප්‍රඥාව වැඩි ගියා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා උන්වහන්සේ එර්දියෙන් වැඩම කළේ අහසින්. ඒ සිහිය පිහිටුව ගත්ත අය අරුබුදේ හදාගත්තේ නෑ. සිහිය පිහිටුවා ගත්ත අය අරුබුද ඔක්කොම සිඳගෙන නිදහස් වුණා. සංවර කරගන්න බැරි වෙච්ච අය අරුබුද සහිත ලෝකේ තාම පටලැවිලා. අපිට මේක සංවර කරගන්න බැරි වෙලානේ. ඒ බැරි වෙච්ච හින්දා තමයි තාමත් මේකේ මේ පටලැවිලා. තාමත් මේ දුක රැස් කරන්නේ ඒ හින්දා. මේ ජීවිතේ මේ ඇහෙන බණපද ටිකට අපිට හිත පහදව ගන්න පුළුවන් වුණොත් එහෙම අපි නිවනට ලං වෙයි. නිවනට ලං වෙයි. මේ බණපදේ අහනකොට පින්වතුනි හොඳට තේරෙනව නේද? නිවනින් ඈත් කරන්නේත් මේ ඇස කන නාසය දිවකය මනස. නිවනට ලං කරගන්න පුළුවන් වෙන්නේ ජීවිතේ ඇස කන නාසය දිවකය මනස හරියට පාවිච්චි කළොත්. ඒක මතක තියාගන්න. මේ හය අසංවර කරගත්තොත් නිවනින් ඈතට යනවා. මේ හය සංවර කරගන්න කෙනා නිවනට සමීප වෙනවා. දැන් ඒ කාලේ තියෙනවා ওই ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේගේ ජීවිතේ අපි ඔබට මීට පෙරත් කියලා දුන්න මේ කාරණේ. ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ අර උන්වහන්සේට ලැබිච්ච රූපේ හරි අවලස්සනයිනේ. සාමාන්‍යයෙන් දකින අය හිනහ වෙන හාස්‍යයට ලක් කරන රූපයක් උන්වහන්සේට තිබුණේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් දවසක් ගමේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට එක වෛශ්‍යාව ඉන්න වේසගයක් ළඟින් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේ මේ වෛශ්‍යාව අර මේ තමන්ගේ ඒ ග්‍රහයේ දොරකඩට වෙන්න ඒ කට්ටිය ටික හිටියේ. ඉදින්දි මේ වෛශ්‍යාවට දකින්න ලැබුණා අර හාස්‍ය උපදවන විදිහේ රූපයක් තියෙන තෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැක්කට පස්සේ එක කාන්තාවක් මේ රහතන් වහන්සේව පෙන්නලා මොකක් හරි නංවානමක් කිව්වා. ඒ නංවානම කියනකොට අර කාන්තාව ටික ඔක්කොම මහ හඬින් කොක් හඬලලා හිනහ වුණා. හිනහ වෙන සද්දෙට මේ තෙරුන් වහන්සේ ඔළුව හරවලා බැලුවා. ඒ ඔළුව හරවලා බලද්දී උන්වහන්සේට පේනවා ඒ දැක්ක විදිහ හරි පුදුමයි. ඒ කිව්වේ ජීවිතේ හොඳ සිහි කල්පනාවෙන් ධර්මයක් තුර පිහිටුවාගෙන හිටපු නිසා ඒක උනේ. උන්වහන්සේට පේනවා දත් ඇට ටික විතරක්. උන්වහන්සේට ස්ත්‍රීන්ගේ අනිත් මේ ශරීර ලක්ෂණ අංගපසංග මේවා මොකවටවත් හිත ගියේ නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් පුරුෂයෙක් ස්ත්‍රියක් දිහා බැලුවොත් ඇගේ වරලස, ඇගේ ඇස්,
ඇගේ මුහුණ මේ ඔක්කොම මතක හිටිනවනේ. උන්වහන්සේගේ හිත ඇදිලා ගියේ. උන්වහන්සේගේ හිත යොමු වුණේ දත්වලට. උන්වහන්සේ කල්පනා කළා හප්පි මේ කෙල තැවරිච්චි දත්තට නේද මේ. කුණු ගඳ ගහන කෙල තැවරිච්චි දත්තට නේද මේ. එච්චරයි හිතුනේ. මේ මගේ ශරීරෙත් තියෙන්නේ කෙල තැවරිච්චි දත් අසුචි. බාහිර ශරීරවල තියෙන්නේ කෙල තැවරිච්චි දත් අසුචි. ඒකම විදර්ශනා කළා අනාගාමී වුණා. අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඒ හින්දා හොඳට සිහිය උපදවාගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතේට තියෙන රැකවරණ එක. එහෙම නැත්නම් අසංවර වීමේ විපාකය කියලා කියන්නේ සසරට එන එකක් නේ. අසංවර වීමේ විපාකය සසරට එනවා. සංසාර ගමනේ නාන ප්‍රකාර දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ඇස කන නාසය දිවකය මනස අසංවර කරගත්තාම. හැබැයි ඒ හයම සංවර කරගන්න පිළිපදින කෙනා තමන්ගේ සසර ගමන කෙටි කරගන්නවා. වඩාත් දක්ෂයෝ මේ ජීවිතේම සසර ගමන කෙටි කරගෙන මේ ජීවිතේම සසර ගමන අවසන් කරලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඇත්තම මේ මාළුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ බඳු රහතන් වහන්සේ නමක්. මේ ගාථා අර්ථ වදාරලා අපේ මාළුක්‍ය පුත්‍රයන් වහන්සේ මේ ගාථාව යෝනිසෝ මනසිකාර කරලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් ඔබ තවත් අහලා තියෙනවනේ සිහිය පිහිටුවාගෙන පිණ්ඩපාතේ වැඩපු මහතෙරුන් වහන්සේ නමක් මේ ලංකා භූමියේම. උන්වහන්සේ හොඳට හිතේ දියුණු කරලා තිබුණා ආට්ටික සංඥාව. මේ ජීවිතේ යථාර්ථය දකින්න උන්වහන්සේ විදර්ශනා කළේ ඇට සැකිල්ල ගැන. කොයි කාගේ ශරීර ගත්තත් කොච්චර හැඩ වුණත් ওই ශරීර හැම එකකම තියෙන ඇට සැකිල්ලක්. ඒක උන්වහන්සේ නිතර සිහි කරපු එකක්. ඇට සැකිල්ලක් සහිත මේ නිස්සාර ශරීරයක් මේ කියන එක. උන්වහන්සේ දවසක් දුර ගමනක් වැඩම කරන්න උන්වහන්සේ පාරේ වැඩම කරමින් යනවා. මේ වෙනකොට සාමාන්‍යයෙන් උදේම කාලේ. මේ වෙලාවේ කලින් දවසේ රෑ තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක රණ්ඩු දබර කරගත්ත එක ස්ත්‍රියාවක් මං මගේ ගෙදර යනවා කියලා පාන්දරම තමන්ගේ නිවසින් මේ ස්වාමියාට හොරෙන් එළියට පැනලා ඇය දැන් මේ තමන්ගේ ගෙදර යන්න යනවා. දැන් මේ ගමනකට යන්න යනකොට ඉතින් ස්ත්‍රීන් සැරසිලානේ යන්නේ. ඒ සැරසිලා මෙහෙම යනකොට උදේ කාලේම අර භික්ෂුවව මුණ ගැහුණා. ඒ භික්ෂුව මුණ ගැහුණාම මේ පාළු පාරක. ඇයි මේ භික්ෂුවට මේ කොක්කඬලා hina වුණා සද්ද නගලා. ඒ සද්ද නගලා hina වෙනකොට මේ භික්ෂුව ඔළුව ඉස්සුවා. ඔළුව උස්සනකොට ඒ ස්වාමීන් වහන්සේට පෙවුනේ ඇට සැකිල්ලක් hina වෙවි ඉන්න සේයාවක්. ඒ අර එතන ඉන්නේ ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද මේ මොකද උන්වහන්සේට හිතට මේ අවධානයක් යොමු වුනේ. අන්න ඒක තමයි වැදගත් පින්වතුනි. ධර්මයක් සිහි කර කර යනකොට තියෙන වටිනාකම. අසංවර වෙන්න තියෙන ඉඩ වැහෙනවා සාරවත් ධර්මයක් හිතේ තියෙනවා නම්. අසංවර වෙන්න තියෙන ඉඩ වැහෙනවා. මොකද වටින දෙයක් සාරවත් දෙයක් සිහි කර කරන යන්නේ. ඒකට තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. උන්වහන්සේ අට්ටික සංඥා භාවනාවෙන් ගියේ අර ස්ත්‍රී hina වෙන සද්දෙට නිකන් ඔළුව උස්සලා බැලුවා. ඒ බලද්දී ඒ ස්ත්‍රීගේ ශරීරේ වෙන මේ අංගපසංග මේ මොකවටවත් හිත ගියේ නැහැ. උන්වහන්සේට එකපාර වැටහුනේ මේ ඇට සැකිල්ලක්. එච්චරයි. උන්වහන්සේ බිම් බලාගෙන ආපහු වැඩම කළා. පස්සේ මිනිස්සයා හොයාගෙන එනවා. හොයාගෙන එනකොට මේ භික්ෂුව හම්බෙලා මේ මිනිස්සයා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට අතරමැදදී ස්ත්‍රියාවක් එහෙම මුණ ගැහුන්නේ නැද්ද මේ පාරේ? උන්වහන්සේ කියනවා පින්වත ස්ත්‍රීද පුරුෂද කියලා නම් මට හරි හැටි මතකයක් නැහැ. හැබැයි මට මතකයි පාරේදී ඇට සැකිල්ලක් නම් මට hina වුණා. එහෙමයි වදාළේ. ඒ තෙරුන් වහන්සේ ඒ ගමන අවසන් වෙන්න පෙර රහතන් වහන්සේ නම බවට පත් වුණා. නිවනට ලං වෙනවා.
සංවර කරගත්තොත් නිවනට ලං වෙනවා. ඉතින් ওই විදිහටම මේ ඇස ගැන යම් විදිහකට තේරුම් ගත්තාද කන නාසය දිවකය මනස ගැනත් ඒ විදිහටමයි තේරුම් ගත යුත්තේ. දැන් මනස ගැන වදාලා මෙහෙම. සිහිනුවන පිහිටුවා ගත්තු කෙනාට මනසට යමක් සිතුන විට ඒ අරමුණට ඇලෙන්නේ. එයා ඒක විඳින්නේ නොඇලුණු සිතකින්. ඒ අරමුණ ගැන යාගේ හිත බැසගන්නේ. එයා සිතුවිලි සිතන ආකාරයෙන් ඒ විඳීම් සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිලා යන්නේ. එතකොට රැස් වෙන්නේ. ඕන් ওই විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නේ. ওই විදිහට දුක අයින් කරනකොට නිවනට ලං වුණා කියලා කියනවා. ඉතින් මේ ගාථා වදාලේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ. හිතට හිතුවිලි එනකොට හිතුවිලි නිසා ගොඩාක් දෙනෙක් බැට කනවා. ඇතැම්මු ඉන්නවා අපිට දකින්න ලැබෙනවා හිතට එන හිතුවිල්ලක් මුල් කරගෙනම මහා පීඩාවෙන් ඉන්න. ආන් ඒ අය මේ අවවාදය හොඳට සිහි කරන්න. හිතට හිතුවිල්ලක් ආපු පමණින් ඒ හිතුවිල්ලට අපේ ජීවිතයට අර්බුදයක් කරන්න හැකියාවක් නැහැ. අපේ ළඟ සිහිය තියෙනවා නම්. අපි ධර්මය කියවලා හොඳට සිහිය පිහිටුවා ගන්න අදක්ෂ නම් තමයි හිතට එන හිතුවිල්ලකට අපේ ජීවිතයට මහා බලපෑමක් කළ හැක්කේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් අපේ මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ මේ ගාථා වදාරපුවම බුදුරජාන් වහන්සේ බොහෝම සතුටින් අනුමෝදන් වුණා. මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ නොබෝ කලකින්ම ඔය ගාථාම මුල් කරගෙන තමන්ගේ ජීවිතය හැඩගස්වගෙන රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා මේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේගේ තේර ගාථා වලින් අපිට තේරෙනවා අපේ ජීවිතේ අපි සංවර වුණොත් අපි අපිව සංවර කරගත්තොත් අපට නිවනට ලං වෙන්න පුළුවන්. හැබැයි අපි සංවර කරගන්න කැප වුනේ නැත්නම් අසංවර වීමේ ආදීනව කල්පනා කළේ නැත්නම් අපි නිවනින් ඈතට යනවා. ඒ නිසා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ මේ කියා දීපු අවවාදය හොඳින් සිහි කරලා තමන්ගේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවිතයට සැනසෙල්ල උදා කරගන්න අපි මහන්සි ගන්න ඕන. අපට මේ ධර්මයේ වදාළ මාළුන්ගේ පුත්ත රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා, ශ්‍රද්ධා සීලාදීන්ද වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත වූ පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින්පෙත් අනුමෝදන් වෙලා සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය, මනුලොව ශ්‍රාවක දරුවෝ මිතුරු සමූහයේ පින්වත් හැම දෙනාට සැලසිලා ඒ සියලු දෙනාට කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතයට තවදුරටත් බොහෝ පින් කරගන්නට අවකාශ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මනුලොව ශ්‍රාවක දරුවෝ මිතුරු සමූහයේ මිතුරු මිතුරියන්ගේ නමින් මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්න. ඒ වගේම මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් දැනට කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින මිතුරු සමූහයේ සමාජික පින්වත් සම්පත් දිසානායක මිත්‍රයාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්
ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී හැම දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. මනුලොව ශ්‍රාවක දරුවෝ මිතුරු සමූහයේ මිතුරු මිතුරියන්ගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලුම දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ ධර්ම දානමය පින නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසම හේතු වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබට සුවසේ ගෞතම සාසනය තුල ධර්ම අවබෝධ කරන්ට මේ සියලු පින් එක ලෙසම හේතු වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.